හොඳයි සියලුම දෙනා සාදුකාරයක් පංචශීලයේ සමාදන් වීම නිසා සියලුම දෙනා නමස්කාරය කියනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वैरमणि सिक्खापदं समादियामि नमो नमो बुद्ध दिवाकराय नमो नमो गौतम चंदिमाय नमो नमो नंत गुणन्नवाय नमो नमो साक्य नंदनाय निवेदयामि सम्बुद्धं वीतरागं महामुनिं निमन्त्रयामि सुगतं लोकजट्टं नरासभं ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි
වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමා පාටලි චම්පික රණවක මහත්මයා එලේකම්තුමා නිහාල් රූපසිංහ මහත්මයා උපදේශකතුමා විද්‍යා අමරපාල මහත්මයා ඇතුළු මේ සාධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වෙච්ච සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති ඒ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සීලුම දීර්ඝ බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිටින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් හිතන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිටින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් හිතන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. එවිටින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් හිතන්න කියලා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන් දෙදිච්ච සියලුම ඥාතිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන මේ ස්ථාන භූමියන් මේ ආයතනයන් රාජකාරී කටයුතු ඉදිරියට එළිය පරිලෝකියා වූ මේ පිරිස සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උත්තම පිරිස දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුවිත මොදිත වෙන්න කියලා. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु सकलमोक्खदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා. හොඳයි පින්වතුනි සියලුම දෙනා අධිෂ්ඨාන කරගන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා ඒ අසත්පුරුෂ ධර්මයන් හිතේ තියාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් පෙළි ඉන්න වෙලාවේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඒ උත්තමාරයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක්, පීඩාවක්, නින්දාවක්, උපහාසයක්, අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටිනසේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න පාරකට ඒ වගේම පින්විතනි අධිෂ්ඨාන කරන්න මේ සාධර්ම දේශනාව අවසන් වෙනට කලින් 1009 උපදමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන ඒ උත්තරීතර අධිෂ්ඨානයෙන් යුක්තව සියලුම දෙනාම සාධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි දෙයක් තියෙනවා ඔබට කියන්න. ඒ තමයි අපි අද මේ ස්ථානයේ හැම කෙනෙක්ම රැස් වෙලා ඉන්නේ නිවන් දකින්න ධර්ම ශ්‍රවණය කරා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ හිත මේ ලෝකෙට ඇලිලා තියෙන ස්වභාවයෙන් ගලවන්න. එතන පළමුවට මම ඔබට කියන්නේ මම පැවිදි වුණේ නිවන් දකින්න. එතන මම මනුස්ස වාසයට ප්‍රිය කෙනෙක් නෙමෙයි. මම කැලෙන් එළියට එන්නේ ඔබ වගේ පිරිසකට අනුග්‍රහ දක්වන්න විතරයි. මේ අනුග්‍රහ දක්වලා මම
කැලේට යනවා. මොකද පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම මම ගොඩාක් දැනගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා මම අද ඔබට ආවේ පින්වතුනි ඇලෙන්න බන කියන්නේ නෙමෙයි. ගැලවෙන්න බන කියන්නේ. ඒක නිසා මේ සාධර්ම දේශනාව තුළ සමහර විට ඔබගේ පුංචි හිතරිද වින් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔය තුවාලෙට පොඩ්ඩක් වේදුනක් කමක් නැහැ. තුවාලෙට අර හොඳට සුද්ධ කරලා බේත් ටික දාගත්තොත් කකුල කපන්න නැතුව බේර ගන්න පුළුවන්. නැත්තම් අන්තිමට කකුල කපලා තමයි පින්වතුනි විනාශයට යන්න වෙන්නේ. ඒක නිසා මේ කියන දේවල් මනාකොට ශ්‍රවණය කරන්න. මම ඔබගේ කාලය නාස්ති කරන්නවත් මගේ කාලය නාස්ති කරගන්නවත් නෙමෙයි මෙතනට ආවේ. ඒක නිසා කියන දේ ටිකක් බොහොම ගැඹුරින් තේරුම් ගන්න පින්වතුනි. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය තමයි අපි දේශනා කරන්නේ. එතකොට මේ උඩින් පල්ලෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක නිසා ගැලවෙන්න ධර්ම කතා කරන්නේ. ඒක නිසා ගැලවෙන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. මම ඔබට හැම එකක්ම පෙන්නලා දෙන්නම් පින්වතුනි. ඔබට අවසානයේදී අත් දෙන්න යන ඉරදම මොකක්ද කියලා. අපිට අර කිසිම තේරුමක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. තේරුමක් නැතුව ජීවත් වෙන කාලයක් තමයි පින්වතුනි මේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම තේරුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි අපිට මෙච්චර දේවල් තියෙනවා. මම ඔය තියෙන හැම එකකින්ම ඔබට ලැබෙන්න තියෙන දේ පෙන්නන්නම්. ඔය ගොඩ ගහගත්ත ඔය ගොඩ නගාගෙන යන හැම එකකින්ම ඔබට හම් වෙන්න තියෙන දේ මම පෙන්නන්නම්. අන්න එතකොට ඔබ තීරණය කරන්න පින්වතුනි මොකද්ද මේ යායතු මඟ කියලා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් පින්වතුනි අපි මේ එකක්වත් දන්නේ නැහැ. මොකද උන්වහන්සේට විතරක් ගෝචර වෙච්ච උන්වහන්සේට විතරක් පේන දේවල් මේ විශ්ව ධාතුවේ තියෙනවා. එතකොට උන්වහන්සේට විතරක් පේන උන්වහන්සේගේ මහා ඥාන ශක්තියට පේන දේවල් මිනිස්සෙන්ට පේන්නේ නැති වුනහම සමහර මිනිස්සු හිතා ගන්නවා පින්වතුනි මේ දේවල් නැහැ කියලා මේ ලෝකේ. ඒ දේවල් නැහැ කියලා වැටලා පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටලා ජීවත් වෙන්න පිරිසක් ඉන්නවා. නාති දින්න නාති ඉත්තන් නාති හුතන් නාති සුඛට දුක්ඛතාන කම්මාන පලං විපාකෝ නාති අයං ලෝකෝ නාති පරං ලෝකෝ නාති පාතා නාති මාතා නාති පිතා නාති සත්තා ඕපපාදිකා නාති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්වා පවේදෙන්ති. දානේ කියන එකේ විපාක නැත. ඔය ආදී වශයෙන් ඇවිදින්න පින්විතනි අවසාන වශයෙන් තියෙන එකක් තියෙනවා තථාගතයන් වහන්සේලා වනාහි. තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ හරියාකාරව සතුටෙස දැනගෙන ලෝකෙට දේශනා කරන මහ උත්මයේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අපි වගේම තමයි මේ ලෝකෙට පහළ වෙන හැම කෙනෙක්ම. අපිට තේින්නේ නැත්නම් තව කෙනෙකුට කොහෙද තේින්නේ? එහෙනම් අපි කාටවත් තේින්නේ නැත්නම් ওই කට්ටිය කොහෙද ඉන්නේ? ඔන්න ඔය මතේට වැටිච්ච. ඕපපාතිකව සත්තු උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දෙවිවරු කොහෙද ඉන්නේ? බ්‍රහ්මයෝ කොහෙද ඉන්නේ? ඔය ඔක්කොම මුල් කතා පෙරේතයෝ කොහෙද ඉන්නේ? නිරිසත්ත්වයෝ කොහෙද ඉන්නේ? ඉන්නවනම් පේන්නේ ඉන්නේ. ආදී වශයෙන් දෙවිවරුනි මහා විද්‍යා දෘෂ්ටියට වැටලා කටයුතු කරන පිරිසේ ඉන්නවා. ඔබවත් ටික උතන්ට ඇදලා දාගන්න තමයි හැම කෙනෙක්ම හදන්නේ. මොකද හේතුව දෙවිවරුනි මේ ලෝකයේ තියෙන සාරත්වයේ උලා ගන්න පටන් ගත්ත කෙනා සාරයි කියලා යම් අවස්ථාවක දෘෂ්ටිගත වුණා නම් ඒක උලා කන එක තමයි කරන්නේ. මුළු ලෝකෙම තියෙන ලොකුම කෑල්ල මම කඩා ගන්නවා කියලා හිතාගෙන තමයි පිටුතුනි කටයුතු කරන්නේ. පොඩි කාලේ ඉඳලම තමන්ගේ දරුවට උගන්වන්නේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න. පුතේ මේ ලෝකේ අපි වටේ තියෙන අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් ඔබට තියෙන ඕනේ උත්සාහය වීර්යය විතරයි. පුළුවන් තරම් කඩපන් පුතේ මම මෙච්චරයි කඩාගත්තේ එතනින් එහාට ඔබ කඩාගන්නේ නැගපන් පුතේ මගේ කරවල නැගලා මගේ කරවල ඉඳලා ඉතුරු ලෝකේ කෑල්ල කඩාගන්නේ. ඕක තමයි පිටුතුනි අපි පුංචි කාලේ ඉඳලා දරුවට උගන්වන්නේ. පුතේ ඔබ එක උනේ නැද්ද? ඇයි ඔබ එක උනේ නැත්තේ? එතන එක උනේ නැත්තේ ඇයි කියලා අහුවාම එක දරුවෙක් කියනවලු පිටුතුනි. ඒ දරුවගේ දහම අහලා ඉවරලා ඒ දරුවට හොඳ දහම අවබෝධයක් තියෙන දරුවෙක්. ඒ තාත්තා අහුවාම ඇයි පුතේ එක උනේ නැත්තේ කියලා. තාත්තේ මම එක උනා නම් දෙක වෙච්ච දරුවගේ තාත්තාද අදනව නේද කියලා. එක එකා පිටුතුනි මේ විදිහට එක එකාව පරිවර්තන යන වැඩ පිළිවෙලක ජීවත් වෙන්නේ. මේ කිසිම අවබෝධයක නෙමෙයි මේ ජීවිත ගත කරන්නේ අන්තිමට. මම ඔබට දෙන්නලා දෙන්නම් එහෙම ජීවත් වෙන අයට මොකද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්න හදන එකක්වත් පිටුතුනි තථාගතයන් වහන්සේගේ කාලේ වෙච්ච නෙමෙයි. නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ කාලේ නම් ඉතින් ඔච්චර ඈත කාලේ ඕවා වෙන්න පුළුවන්. දැන් නම් ඕවා කොහේ වෙන්නද? දැන් ওই කට්ටිය ඇත්තෙත් නැහැ කියලා.
පින්වතුනි මැරෙන කෙනාගේ වැඩි හරියක් අපාගත වෙනවා. වැඩි හරියක් 90%කට එහා පැත්තට 99%ක් කිව්වොත් වැරදි නෑ. එක්ක තිරිසන් යෝනි එහෙම නැත්නම් ප්‍රේතනිකාය තමයි පින්වතුනි වැඩි හරියක් දෙනවා කියලා උපදින්නේ. ඊතුරු ශේෂයේ කියලා උපදිනවා අවිද්‍යමහ නරක ආදිවල. හැබැයි අපි හිතාගෙන ඉන්නේ පින්වතුනි අපේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ අනේ දිව්‍ය ලෝකෙ ගියා අපේ තාත්තා මෙච්චර දේවල් කළා කියලා. ලිස්ට් එකක් ලියලා දෙන්න කිව්වොත් එimhe තාත්තා කරපු දේවල් පින්වතුනි එක පුස්තකයක් වලක ලියන්න පුළුවන් නේද ලිස්ට් එක? තාත්තා මෙහෙම කළා කියලා. හැබැයි තාත්තා කරපු පව් කන්දරාව ලියන්න කිව්වොත් එහෙම මාගල දිගහැරලා දෙන්න වෙනව නේද ලියන්න? ඒ තරමට පව් කරන ඉඳිද අද ඔබ උදේ ඉඳලා මේ මෙතනට එනකම් කොච්චර පව් කළාද කියලා ඔබ දන්නවද? අද ඔබ උදේ වාහනේට නැග්ගේ වෙලේ ඉඳලා කී දෙනෙකුට බැන්නද කියලා ඔබ දන්නවද මේ වාහනේ යන ගමනේදී? එක්කෙනෙක් ෆෝන් එකක් Tamanට ගැව්වා කියලා කොච්චර දේශසහගත වැදුණාද කියලා ඔබ දන්නවද? පින්වතුනි දේශය කියලා කියන්නේ මහා ගිනි තියෙන තැන උපදින තියෙන තැන. ඔබට දේශය ඇති වෙච්ච වෙලාවෙදී බලන්න පින්වතුනි පපුවේ ගිනි ජාලා නැగి එන හැටි. යම් අවස්ථාවක ඔබට තිබුණා නම් එන්නේ ඉරිදියක්. මොකක් හරි පුණ්‍ය ඉරිදියක් හරි තිබ්බනම් වාහනයක් අල්ලලා පොලේ ගහන. ඔබ අද එනකොට කී දෙනෙක් පොලේ ගහලා ඇද්ද කියලා හිතලා බලන්න. ඒ තරම් මහා ගින්නක් ඔබගේ හිතේ ජනිත වෙනකොට පින්වතුනි ඒ ගින්න කියන එක හැම මොහොතෙම හොඳට මතක තියාගන්න පින්වතුනි අපිට සම්පස්සයක් කියන එක ගොඩ නැගෙනකොට හිතටයි ගතටයි වටටයි මහා ශක්තියක් නිකුත් වෙනවා. ඔය හිතට නිකුත් වෙන ශක්තියෙන් තමයි පින්වතුනි භව සකස් වෙන්නේ අපිට. කර්ම භවයේ කියන තැන සකස් වෙන්නේ යන්නේ එතනින්. ගතට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි මේ ඇඟේ තියෙන රාග දේශ මොහයන්ට අනුරූපව හැදිරෙන වාපික් සෙල් කියලාම ක්‍රියාත්මක වෙන්නේ. වටට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි සබාධම කියන එක හැදෙන්නේ. ඔබ සබාධම කියලා කියනවා. සබාධම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැද්ද? සබාධම කියලා කියන්නේ පින්වතුනි ස්වභාවය. ස්ව කියන්නේ තමන්ගේ භාවයේ දැරීම තමයි සබාධම කියලා කියන්නේ. නිකම් මේ සබාධම කියන එක උඩින් වැටෙන එකක් නෙමෙයි. ස්වභාවයේ දරන විදිය. එහෙනම් ඔබ මේ ලෝකෙට නිකුත් කරන ශක්තිය තමයි පින්වතුනි ඔබ වටා කැරණි තියෙන්නේ. ඒකෙන් තමයි සබාධම කියන එක නිර්මාණය වෙන්නේ. පැයක එකමාරක ධර්ම දේශනාවකින් මට ওই ටික කියන්න බෑ. CD තියෙනවා පිටුතුනේ ඒව අහන්න. ඒ වැහුවට පස්සේ ඔබට තේරෙයි මේ සබාධම ගසගල කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලේ හිතාගෙන ගස්ගල් කියන ඒවා ඉබේ නිර්මාණය වෙනවා කියලා. ගහක් ගලක්වත් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ නිර්මාණය වෙනවා නම් ආකාශික වාදයේ දේශනා කරපු කෙනෙක් බවට පත් වෙන තථාගතයන් වහන්සේ. කිසිම දෙයක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙලා නැහැ. මම ඔබට පෙන්නන්නම් පිටුතුනේ. ඔබට වෙන්න යන දේ මම පෙන්නන්නම්. ඒකයි මම කිව්වේ සමහරවිට මම කියන දේවල් රිදෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඇවිල්ලා මේ සත්‍ය දේශනාව ශ්‍රවණය කළා මට කියන්න තියෙන ටික තමයි මම කියන්නේ. මම ඔබට හැමදෙස්සම කියන්නේ පිටුතුනේ දන් කුඩ ටිකකින් පුළුවන් මේ ශරීරේ පවත්වාගෙන යන්න රජගෙදරපත් අවශ්‍ය නැහැ. ඒක යථාර්ථයම දැනගන්න පිටුතුනේ. අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක්. ඔබ මහා විනාශයකට උරුමකම් කර කියපු නිසා. ඔබ දැන් වලොත් එහෙම පිටුතුනේ ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. ඒවල අපි ඉන්නේ හරි උජාරු වෙන්නේ නේද? මට මෙච්චර තියෙනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉතිපාලෝ විහඤ්ඤති. පුත්‍ර මදේ මැදලා ඉන්නවා. පුත්‍ර මදේ කිව්වේ මට මෙච්චර පුතාලා ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ අතට මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න මේ අය තමයි මගේ පිරිස ආදී වශයෙන් මහා පිරිස් බලයෙන් මැදලා ඉන්නවා පිරිස. නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා. ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේවල් ටික ඔක්කොම මගේ අරේ තියෙන දේවල්වත් මගේ මේ තියෙන රබර්වත්ත් මගේ ආදී වශයෙන් පිටුතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා. ඉතින් පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති මේ බාලය හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුදුජනෝ කියන ඉන්න පුතග්ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පිටුතුනි හැමතිස්සෙම අරදියා බල සතුටු වෙනවා. හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අරකට එච්චර නෑනේ මට නෙමේ තියෙන්නේ මේ බලපංගෝ මගේ ගොඩේ ලොකු. ඔහොම ගොඩක ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා. අත්තාහි අත්තනෝ නැති. කුතෝ දන. මරණය වෙන වෙලාවෙ පිටුතුනි තමන්ට තමන්ගේවත් පිහිටක් නැති වෙලාවට කුතෝ දන. මොන ධනයක්ද මොන පිරිසක්ද එන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන පිටුතුනි මේ කය කැඩිලා ගියාට පස්සේ හුලකට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. උඩුහුලකට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ පිටුතුනි අර කොලේ දිරලා ගිහිල්ලා යන්තම් දිවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව. උඩුහුලකට ඔක අහුුණාට පස්සේ හුලම මේ අත තමයි මේ අතට යනවා. කර්ම ප්‍රවාහයට අහු වෙනවා පිටින් කර්ම ප්‍රවාහයට අහු වෙවි එතනට දුවනවා මෙතනට යනවා මහ විනාශක උරුමයක් ගන්න යන්නේ. තථාගත ධර්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළුනේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිටුදෙනි මහ විනාශයක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය පණිවිඩේ ලෝකෙට දෙන්න තමයි මම ධර්ම දේශනා කරන්නේ. ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා.
මොකද මම තාම එක මොහොතක් ජීවත් වෙන්න කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා වහවහ මට ඕනේ ජීවිතේ මේ පරිපූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා පිටුතුනි මේසා ගෝලතර සංසාරයේ නිදහස් වෙන මාර්ගය වටහා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්නන්නම් ඔබට වෙන්නේ නැති. තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් කරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවා. හැබැයි ඔබ උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනය කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම පිටුතරි මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්නේ. දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දේ කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ නියමිතට ගත්ත පස්තිකෙන් උන්වහන්සේ කිව්වේ මේ නියමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමී වෙන්නේ. මහ පොළවේ තියෙන වැඩි කැට ගන්න දුගතිගාමී වෙනවා හිඳාදිය දාන්න නැද්ද ඔබට? දැන් දොස්තර කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පින්වතුනි ඔබට තිලිකාවක් කියලා. දැන් හිඳාදිය දාන්න නැද්ද ඔබට? එර ඊට වඩා එහා ගිය එකක් මේ තථාගතයන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ. මෙච්චරයි දුගතිගාමී වෙන්නේ මහ පොළවේ තියෙන වැඩි කැට ගන්න දුගතිගාමී වෙනවා. පින්වතුනි මේ සත්වලට ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගතිගාමී වෙනවා. ඉතින් හිතලා බලන්න. ඒ ලෝක 4ට යනවා පොළවේ තියෙන වැඩි කැට ගන්න පිරිස. පොඩි දෙයක් නේ කියන්නේ. දැන් ඔබට හිතන්න පුළුවන් මන්නම් ඉතින් පින් කරනවා මම පොයට තිලුත් ගන්න යනවා. ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්තුඩ කියලා. මම ඔබට පෙන්නන්නම් පිළිතුරු ඔබ නියපොත්තුඩද නැද්ද කියලා ඉන්නේ. මේ නියපොත්තුඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා. දැනුත් හිතනවාද ඔබට ඒක ඉන්නවද කියලා. ওই ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නෑනේ කවුරු ධානලාභී කෙනෙක්. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳට විශ්වාසද ඔබ ඔය ලෝක 7යි. ඒ කියන්නේ මේ නියපොත්තුඩ තියෙන පස් ටිකක් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටිකේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පිටුතුනි ඔබට දුක නැද්ද ඔබ? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කරගන්න පුළුවන් දවස් ඉඳලා පිටුතුනි ඔබ අනුන්ට කර හිටියන්නේ. මේ ඔබට තේරුම් ගන්නකෝ. ඇයි මේ මල කුණු පෙරෙද්ද වෙන්න හදන්නේ මැරලා ගිහිල්ලා? කෙලින්ම කුණු පෙරෙද්ද කියන අසුචි කන පෙරෙද්ද වල ඔබ ඉන්නේ ගෙදර ගිහිල්ලා වැසිකිලි වල උස්සලා බලන්න. ඔබට යම් කිසි ධානය ශක්තියක් තියෙන කාලෙක පරපොරියු කොච්චර අසුචි කකා ඉන්නවද කියලා. හැබැයි අපි හිතන් හිටියේ කොහොමද? තුසිත දිව්‍ය භවනේ දිව්‍ය කුමාරයෝ වෙලා තිබිලා ඇති කියලා. ඕක තමයි යථාර්ථය. මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්න. එක මහත්මයෙකුට දරුණු බඩේ අමාරුවක් හැදුණා. මේකට ප්‍රතිකාර කළා හුරු වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්තරේකාවට ගිහිල්ලා ඒ වික්ෂුන් වහන්සේගෙන් අහවල ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකක්ද? මොකක් හරි කර්ම විපාකයක්ද මේ? අන්න ඒ වෙලාවේ මේ උත්තරය සමාධියට යොමු කරලා බැලුවා පිළිතුරේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ මේ උත්තරය දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේ බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියා මේ හොඳට ගජ රාමයට ලස්සනට ඇඳලා ඔෆීසි කිය ගෑනලමි මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලේ බොක්කට දිව දාලා වමනේ ටික ඇදලා ගන්නලු රාත්‍රියේට. බුදුහාමුදුරේ කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාව මේ කියන්නේ. අන්තිමට ඒකට කරන්න ඕන කර්ම කළාට පස්සේ මේකෙන් තනින් වෙලා තියෙන අර කාන්තාව. දැන් ඔබ මොකද්ද දැන් තීරණය ගන්නෙ? ඔබ හිතනවාද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා? බොහෝම උදාරවට ලස්සනට ඇඳ පැළඳගෙන කෙනෙක් තමයි යා. අද අන්තිමට අසුචි කරනවා. වමනේ කරනවා. පිටුදේ කෝච්චිය ගියාට පස්සේ අස්තාලේ වැඩක් නැහැ. අස්සේ ගියාට පස්සේ ඉස්තාලේ වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. තයයිද තියෙන එකමාරේද තියෙන පිටුදේ ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ථානයක් ඇති කරගන්න. ඔබ දකින සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබ සහමුලියම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්. ඒකනේ අපි එංගලන්තේ වෙලා අවුරුදු 8ක් 10ක් ජීවත් වුණේ. මුලා කරලා තිබුණා.
මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. පිටුතරි ඔය ඔක්කොම දුක් විඳන්න කමන්නේ මෙච්චර නම්. මේ වගේන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් කමන්නේ. නැත්තම් පිටුතරි ඔබ කලේ මොකද්ද? ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිච්ච දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා, ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා, වටේ පිටේ ඉන්න අයට කළා, අම්මලට තාත්තලට කළා. දැන් ඔබට කරගත්ත ටික. දැන් ඔබ කොහෙද යන්නේ? ඔබ දැකලා නැද්ද පිටුතුනි එක ලෝකයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණු හැරෙන බල්ලෝ. ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ නෙවෙයි කියලා. ඔබ හිතනවාද ඔය බල්ලා උඩින් කඩා පාරුණා කියලා. ඔය බල්ලා දැකලා ඔබ කියනවා නේද හම්බුට අන්තියාගෙන අපරාධේ කියලා. ලෝක සත්‍ය හැම කෙනාටම පිටුතුනි අපරාධේ දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා තමයි පිටුතුනි පෙර අර්ධේ දකින්නේ. ඔය අපරාධ කියන්නේ අපරාධයට පෙරාර්ධෙත් පොඩ්ඩක් බලන්න. පෙරාර්ධෙ දකිද්දී ඔබට තේරෙයි ඔබ පරාද වෙච්ච බව. මොකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව. මොකද්ද ඒ පෙරාර්ධෙ? අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක් නැති පණුව හැලි හැලි යන බල්ලා. පිටුතුනි එක අත්බැයකම වෙටි ඉස්සෙල්ලා අත්බැවේ මිනිස්සේ. අද බලු වෙලා ඉන්නවා. නිකම් බලු වෙන්නේ නැහැ. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානෙන් වදුරෙක් වෙනවා. අදිමානෙන් බල්ලෙක් වෙනවා. එහෙනම් මේ අදිමානයටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් ඔබ බලන්න දෙවිදෙන ඔබ කිරිසක් ඉස්සරහා අදිමානයටපත් වෙනවද කියලා. පටිච්චසමුප්පන්න දහම් න්‍යායයට ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ වගේ ඊළඟත් වෙවේ කියලා. ඕක තමයි ඇත්ත. හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන්. නැත්තම් දෙවිදෙන මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණාට පස්සේ. මම කොහෙද උපදින්නේ කියන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්චසමුප්පාදේ ඉදිරිපත් කළේ ඒකයි. මෙන්න මේ තුලින් තමයි යනතන මනාවකට බලාගන්න කියන්නේ. එහෙනම් යම් කෙනෙක් පුද්ගලෙක් අදිමානයටපත් වෙනා නම් කටයුතු කරන්නේ. ඒ අදිමානයටපත් වුණාට පස්සේ කරන්නේ පිටුතුනි සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට දේශනා කරපු සත්පත් බැහැර කරනවා. බස බැහැර කරපු නිසා, බස ඉවතලු නිසා, බහා නූහෙවල් බලු වෙලා උපදිනවා. සත්පත් ඉවත දැම්මා. අනේ බුදුහාමුදුරුවෝ පහළනවා නැද්ද කියලා අපි කොහොමද දන්නේ? ඕවා විශ්වාස කරන්න එපා. හොඳට කාලය ඇතුලේ ඉඳපන්. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා කියලා අපිට පුළුවන් මේකක් නොදා ඉන්න. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා කියලා අපිට පුළුවන් හොඳට අඳින්න නැතුව ඉන්න. අපිට පුළුවන් වාහන ගන්න නැතුව ඉන්න. ඔන්නෝක අතල්ලා දාපන්. ඉන්නකම් කාලෙ ඉඳපන් කියන අය නැද්ද? අන්න පිටුදේ සත්පත බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්පත බැහැර කළා තමන්ගේ බස දුන්නාට පස්සේ අර බහාලෝ කියන ක්‍රියාකාරීත්වය තුළ බලු වෙලා ඉපදුණා. ඔය බලන්න පටිච්චසමුප්පන්න දහම් න්‍යාය. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි. දැන් එතනින් යහන මොකද දැන් ඇගේ එක මයිල් ගහක්වත් නැහැ. කුණු වෙලා පණුව හැලෙනවා. ඇයි? පුළුවන් තරම් පිටුදේ තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වරදව හැදිරුණා. මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මුලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා. අර ඉන්න කාලේ දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද ලැබලම හිටියා පිටුදේ දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ පණුව ගහලා දුන්නු ඇඟට. ඊට පස්සේ පිටුදේ මිනිසුන්ව තලාපෙලා කටයුතු කළා. දකින්න දැන් මිනිසුන්ට වාද ප්‍රහාර ගැහුවා. මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා. ඉහළ තැනකට යන්න හදන එක පල්ලෙහාට දාලා දැම්මා. දැන් මොකද කරන්නේ පිටුදේ ඒකාත්මාන රූපය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නන. ගහන ගල විල කකුල් වලට වැදිලා පිටුදේ හැමතිස්සෙම කකුල් දෙකෙන් තුලින් යන්නේ. ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නැහැ ඒක බින්දු මාත්‍රයක් වැඩිහිටියන් සැලකුවේ නැහැ. අම්මට පින්න කෑවා. මට නෙමෙයි ඉඳන් දිය දුන්නේ මල්ලිට ඉඳන් දිය දුන්නේ මල්ලිගෙන් මිල්ලගෙන කාපා. ඔය ආදි වශයෙන් අම්මා තාත්තට ඔය විදිහට සැලකලි වෙලා පිටුදේ දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ. කරන කාලේ පව මිහිදිය මීසේ. මෙදින කාලයක් දැන් මුනි ගිනිනේ නීසේ බලන්න මේ තේරෙන ස්වභාවය නැහැ. ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පිටුදේ ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්නම් ඔබ කොහොමද පිටුදේ සතුට වෙන්නේ? ඔබ කොහොමද පාටි එකට ගිහලා ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මනෝත් එහෙම දිලිසෙනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මනෝත් එහෙම අසුචි කරන මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පිටුදේ සතුට වෙන්නේ? මේ ඔබට හිතලා බලන්න. මෙතනින් නික්මුණාට පස්සේ ඉතින් ආයෙ මම ඔබට කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. අපි ගාවට බල්ලෙක් ආවට පස්සේ මට හිතෙන්නේ එකම එක දෙයක්. මට උඹ කලින් හම්බුණා නම් බේරගන්න තිබුණා. දැන් ඉතින් ඔය තියෙන එකක් කාලා බලය. මෙන්න මොනවද කියලා තියෙන්නේ. ඒකදී බලවත් බවක් කියන එක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි.
ඔබ නොදන්නවා වුණාට පින්වතුනි අපිට තියෙනවා ශරීර හතරක්. ශරීර හතරක් තියෙන පිරිස අපි. ඔබට තේන්නේ එකයි. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා ශරීර හතරක් අපිට තියෙනවා. පේන්න තියෙන ආහාරජ කය විතරයි. ඕකේ මුලින්ම හටගන්නේ පින්වතුනි ජාතිය කියන වෙලාවේදී හටගන්නේ. ජාතිය කියන්නේ මව් කුසින් ඉපදෙන එකට නෙමෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තර මේ CD වල තියෙනවා පින්වතුනි යථාකාරී ඔබට ලැබෙයි. ඒව අහලා බලන්න. ජාතිය කියලා කියන්නේ මව් කුසින් එළියට එන එකට නෙමෙයි. ජාතිය කියලා තියෙන අම්මගේ බඩ ඇතුළේ රිංග ගන්න එකක් නෙමෙයි. ජාතිය කියලා කියන්නේ පින්වතුනි කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව. කෙනෙක් චුත වෙච්ච ගමන් ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ කතමං චාවසෝ ජාති යා තේසං සත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. එහම මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ. ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා නැති පිරිසට හිතන දේවල් තමයි මව් කුසෙන් එනවා අපි දන්නේ ජාතිය හම්බුණා. නෑ පින්වතුනි ඒක නෙමෙයි ජාතිය. එනවා අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ජාතිය කියලා කියන්නේ. බල්ලෙක් වෙන කෙනෙක් පින්වතුනි කර්මජ ශරීරයට ආයුෂය තියෙන අවුරුදු ලක්ෂයක් විතර. දැන් හිතලා බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනකොට අපි හිතමුකෝ බල්ලෙක් ජීවත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුදු 20 ජීවත් වෙලා මරණ බල්ලට මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙනවද? නැති විදිහට කර්මජ ශරීරයට ආයුෂ තියෙනවා තමයි. මැරිලා ගිහලා ආයි බල්ලෙක් තමයි. ආයි මැරිලා ආයි මොකද වෙන්නේ? ආයි බල්ලෙක් තමයි. එහෙනම් 5000 වතාවක් බල්ලෙක් කියලා උපදින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙමෙයිද පින්වතුනි ජීවිත වලට කරගන්න යන්නේ? ඇයි ඔබට සතර පෙර නිමිති පේන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති විදිහට මේවා පේන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූණ කොටුරුල් පොතක් වගේ යන ආච්චි කෙනෙක් මූණ වැඩි අමාරුවෙන් කොන්දක් පුදු කරගෙන හැරමිටියක් ගහන ආච්චි කෙනෙක් තුලින් තමන්ව දැක ගන්න බැරි. මටත් මේ ටික නේද මේ උරුම වෙන්නේ යන්නේ මම මේ උජාරුවට දඟලන ගියාට. කයේ ශක්තිය තියෙනකම් මම හරි මහා මදයෙන් මත් වෙලා ඉන්නවා. තරුණයෝ තරුණ මදයෙන් මත් වෙලා. රෝද දෙකෙන් යන බයිසිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන යනවා තරුණ මදයෙන් මත් වෙලා මම තරුණයි බලපල්ලා කුඹලට වගේ ඉන්නේ මට. බොහොම තරුණ මදයේ තියෙනවා. නිරෝගී කමෙන් ඉන්න අය ලෙඩ දිහා බල සතුට වෙන උඹලට ලෙඩ මට ලෙඩ නෑ නේ බලපං මම. පිටුදින් මේ කයේ තියෙන ලෙඩ ටික ඔබ අහලා බැලුවොත් ඔබ මේවා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සතාගතයන් වහන්සේ මේ කයට හැදෙන ලෙඩ ಜಾති ටිකක් කියලා තියෙනවා. ලෙඩ ಜಾති මේවා ලෙඩ නෙමෙයි ලෙඩ ಜಾති. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ සාසෝ, පිනාතෝ, ඩහෝචරෝ, කුච්චි රෝගෝ, මුච්චාපක්ඛන්දිකා, සුල්ලා සූචිකා, කුට්ටං ගන්නෝ, කිලාසෝ, සෝසෝ, අපමානෝ, දත්තු, කණ්ඩු, කච්චු, රගසා, විදච්චිකා, ලෝහිත පිත්තං, මදුමේහෝ, අංසා පිලකා, බගන්දලා, වාත සමුට්ඨාන ආබාධා, දෙම්ම සමුට්ඨාන ආබාධා, තව තියෙනවා කොටා. ඔය ඒඩ්ස් ගැන පවා කියලා තියෙනවා උන්වහන්සේ. වැරදි දැස කය පරිහරණයෙන් ඇඳලා ලෙඩ කියලා. තව කොච්චර තියෙනවද? ඔය ඔක්කොම ලෙඩ ಜಾති චක්කු රෝගෝ. ඇස පිළිබඳ විශේෂඥයෙක් ගෙනාව චක්කු රෝග කොච්චර කියයිද? ඉතින් එහෙම කයක් නේද ඔය දරාගෙන ඉන්නේ. මේ කොහොමද පිටුදින නිරෝගීකම ගැන උදම්මන්නේ අපි? මම නිරෝගී කියලා. දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්නට මට පිළිකාවක් නැහැ කියලා? කවුරු කියන්නේ මට පිළිකාවක් නැහැ කියලා? කියන්නේ මට පිළිකාවක් තියෙන බව මම දන්නේ නැහැ. පිළිකාවක් තියෙන බව දැනගන්න කවදාද පරීක්ෂණයට ගියාම. ඒක තමයි පිළිදින ස්වභාවය. පිළිකාවයි කියන එක ඔබට කිය තියෙන එකක් නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නෙගටිව් තින්කින් නෙමෙයි තනි කර. ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්ද? ඇත්ත කතා කරලා මෙතනින් නික්මිලා යන එක තිඟුතුනි නෙගටිව් තින්කින් නෙමෙයි. නැත්නම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ස්වභාවය ඔබට හොඳ ආකාරව තේරෙයි ඔබගේ මරණයෙන් පස්සේ. ඉතින් මහා අපරාධයක් තිඟුතුනි මේ මිනිස්සු මේ මනුස්ස ජීවිතේ තියෙන වටිනකම තේරුම් ගන්න බැරුව මේ මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හම්බුණා හොඳට කාලෙදලා ඉන්න කියලා. ඒ අපරාධය කරගන්න එපා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පිහිවුනේ. අපිවත් මේකෙන් ගලව ගන්න. ඔබ දන්නවා උන්වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්න හේතුව මොකක්ද කියලා? ගොඩක් පිරිස හිතාගෙන ඉන්න නම් මිනිස්සු බුද්ධිමත් නිසායි මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා. ඒ කතාව වැරදි පිටින්. මිනිස්සු බුද්ධිමත් නිසා නෙමෙයි මනුස්ස ලෝකෙ ඉපදුනේ බුදුහාමුදුරුවෝ.
නිවන් දකින්න පුළුවන් තරම් ප්‍රඥාව තියෙන පහළම ලෝකේ මනුස්ස ලෝකෙ නිසා. තථාගතයන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. තථාගතයන් වහන්සේ චාතුම් මහ රාජකෙ ඉපදුනා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් දිව්‍යතුනි ඔබට බණ අහන්න පුළුවන් එක බලපදයක්. කවදද නේද දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවේ? කවුරුද ගිහිල්ලා ආවද? කාටද ඇහෙනවද දිව්‍ය ලෝකෙ කතා කරන්නේ? එහෙනම් එක බණ පදයක් අපිට අහන්න වෙන්නේ නැහැ. එහෙනම් අපේ පිරිත දිව්‍යතුනි තථාගතයන් වහන්සේ මේ මස්ලේ කය දරාගෙන මේ ලෝකෙ ඉපදුනේ. උන්වහන්සේ මස්ලේ කය දරාගත්ත නිසා උන්වහන්සේට සුවන වෙන ලෝකයක් හැදිලා තිබුණා. කොන්නේ අමාරු හැදිලා තිබුණා. දේවදත්ත ගල් පෙරලා කකුල් පලන්න වුණා. පිටපතුල. එන ඔච්චර මහා දුක්ඛ කන්දයක් උන්වහන්සේ ඉන්නේ. මේ මට මේ ධර්ම දේශන ඕන නිසා. ඔබට මේ ධර්ම දේශන ඕන නිසා. ඉතින් අද මොකක්ද මේ කරගෙන තියෙන්නේ? පිටුදී මනාවර තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ පිටුදී හුදේක මල් පහන් පූජා කර කර ඉන්න එකට නෙමෙයි. හැමෝටම හරි ලේසි වැඩක් නේ ඔබ. ගියා ගහකාවට මල් ටිකක් හදාගත්ත ගෙනල්ලා පූජා කළා. දැන් හරි ලේසි වැඩක්. හිතන් හිතනවා දැන් මම මල් පූජා කළා මම හොඳ කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ පිටුදී. පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා. පව් කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා කොතනක කියලාවත් නැහැ. ආනන්දරිය පාප කර්ම හැර. එතන කවුද දිව්‍ය ලෝක යන්නේ? පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා නැහැ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ පින් හෝ පව් මොනවා කළා? කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකෙට යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ තින්තුනි මහා අසත්පුරුෂ දාණය දීපු කාන්තාව. අද මේ ලෝකෙින් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. මහා අසත්පුරුෂ දාණය දීපු කෝසල මල්ලිකාව තින්තුනි 7 දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් හිතාගන්න එන්න. එහෙනම් තින්තුනි මේ පව පින කියන එකට වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ දේවල් පිළිගන්නේ මේ මනුස්ස ලෝකෙන් අතුගාලා දානවා මේ පිරිස. මාර්ගඵලයේ තියෙන අතුගාලා දානවා. ඒව ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව තියෙන ධර්මයේ කවුරු ශ්‍රවණය කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපිට ඔය බර වැඩි අපි ගිහියෝ. අපිට ඔය පන්තිල් පොඩ්ඩක් රැකගෙන ඉඳියාම ඇති. එහෙම තමයි මනසට වැටෙන්නේ හැමතිස්සෙම. ඇයි මෙතන ගිහියෝ කියලා කියන්නේ එතන මැරලා අපාගත වෙන්න ඕන අයද? ඇයි ඔබට ඔබ ගැන කැක්කුමක් නැත්තේ? වහ මේ ධර්මයේ හැසිරෙන්න. සන්තියාගේ ඔමට්ටෝ ධෛර්යමානේ මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ බික්ඛු පරිපජේ. මේ බුද්ධ වචනය. දන්නේ පහර ගන්න කෙනෙක්. ඒ නිදහස් වෙන්න තැත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනියන වෙච්ච කෙනෙක්. ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද? වහ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මම එක්කෙනෙක් මට පෙන්නන්නේ එහෙම කරන්නේ. බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අතුස්සයි. එක්කෙනෙක් මට පෙන්නන්නේ එහෙම කරන්නේ. දැන් ඔබගේ කොණ්ඩෙට කෙස් වලට ගිනියන උනාට පස්සේ ළමයා ඉස්කෝලේ දාලා ඇවිල්ලාද නිවා ගන්නේ. බත්මුට්ටිය ලිපෙන් බාරද නිවා ගන්නේ. ඒ තථාගතයන් වහන්සේ මේ විදිහට උපමා උපමයන් දීලා තියෙන පිටුතුනේ ඒකේ තියෙන භයානකකම නිසා. ඉතින් ඔබ සියලු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වුණා. ඔබ සියලු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් පිටුතුනේ උන්වහන්සේ කියපු දේවල් කරන්න එපා. එතන ඔය ටික කියන වික්ෂුන් වහන්සේලාට විතරද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක සත්‍යය කෙරෙහි මහා පදල මහා කරුණාවෙන් නෙමෙයිද මේ කටයුතු කළේ? එතකොට පැවිදිට පත් වෙච්ච උත්තරමිය අහතින් වැඩිච්ච අය. ඒ අය ගිහි විතර පැවිදි වෙච්ච අයනේ. අපි ගිහි විතර පැවිදි වෙච්ච අයනේ. එහෙනම් දැන් ඔබතුමට තියෙනවා පිටුදින මේ දේ. ඔබට මේ වෙලාවේ මේ අද දවසේ පණ ගියොත් ඒ මොනවද වෙන්නේ කියලා ඔබ හිතා ගන්න. මේ කය කැඩෙනකම් විතරයි ඔක්කොම දෙල්ලන්නේ. මම මේක ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්. ඔය එක જાතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් ඉන්නකදී මැරලා ගිහලා දැන් මොනවද වෙන්නේ කියලා.
මොනසා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන්නේ මම හොඳට. ඒක 1000කට 2000කට වඩා කේස් ස්ටඩිස් මම කරලා තියෙනවා. ඔය සම්බන්ධව. ලේසි පහසු වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. ඒක නිසාමයි පිටුතුනි මේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන්නේ. මිනිසුන්ට කොට මතක් කරලා දෙන්න තමයි මිනිස්සෙක් කියලා ඉපදුනේ. Eating, drinking, sleeping and having sex. ඔය හැරෙන්න තව එක දෙයක් කියන්න මට කරන්න. එහෙනම් බල්ලට වඩා වෙනස මොකක්ද? මම එංගලන්තේ දැකපු සිද්ධියක් කියන්න. එංගලන්තේ ඉන්න සුදු නෝනලා මහ දඩුවරි බල්ලෙක් ඇති කරනවා ගෙදර. මේ නෝන කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා බල්ලට කන්න දෙනවා. කන්න දීලා ඌ හොඳට පීරලා ඔක්කොම කරලා ඌ දැම්පත් කරලා තියෙන නෝනට පටපට කාලේ ඇදගෙන සෑන්ඩ්විච් එකක් කකා එළියට බහින නැත්තම් ඕට්ස් ටිකක් කාලා එළියට බහිනවා. දැන් කෝච්චියේ තැලි ගිහිල්ලා ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයට කෝල් එකක් දෙනවා. හරියටම 10ට යන්න කියලා බල්ලට කැම දාන්න. දැන් අර මනුස්සයා ඇවිල්ලා බල්ලට කැම දාලා ඔක්කොම කරලා ආපහු යනවා. ඊට පස්සේ ආයෙත් දෙකටත් කෝල් එකක් දෙනවා. දවල්ට නෝන සෑන්ඩ්විච් එකක් කනවා. දැන් නෝන සල්ලි හම්බ කරනවා. මොකටද අර මනුස්සයාට සල්ලි ගෙවන්න ඕනේ. බල්ලගේ ඉන්ෂුරන්ස් එකටත් ගෙවන්න ඕනේ. බල්ලට කැම වලටත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ හවසට දවල්ට ආපු මනුස්සයා අර බල්ලට ආයෙ කන්න දීලා පිටින් බල්ලව පොඩ්ඩක් ඇවිත් දුවනවා. එක්සර්සයිස් කරනවා. නාවනවා. තීරල ඔක්කොම කවල කොල තියෙනවා. අර නෝන හවස් වෙනකම් වැඩ කළා ආපහු අර කෝච්චිය ඇවිදින්න. ආයෙ අර බල්ලත් එක්ක යනවා ඇවිදින්න. ඒ ඇවිදින්න යන ගමන් පිටින් shopping bag ටිකක් අරගෙන යන්නේ පොඩි shopping bag. මොකද ඊළඟට මේ බල්ලෙකුට පහරන්න බෑ මග. දඩ ගහනවා පොඩි දින් දැක්කොත් එහෙම. දැන් මොකද කරන්නේ? අර බල්ල පහරද්දී අර නෝන shopping bag එක අතට අරගෙන අර ටික අරගෙන ඉවරලා shopping bag එකට අල්ලලා ඒක ගැට ගහලා ඉවරලා දා ගන්නවා මල්ලක. ඒ දාගෙන අර බල්ලව ඇවිද්දෝල යනවා. ගෙදර ගිහිල්ලා ආයෙ බල්ලට හොඳට කන්න දීලා බල්ලට නිදා ගන්න දීලා යන්තම් වොෂ් එකක් දාලා නෝන ඇඳට යනවා. මට කියන්න සුගතියේ බල්ලද නෝනද කියලා. ඔය ටිකනේ ඔය බල්ලයි නෝනයි අතර වෙනස මොකක්ද? බල්ලට පුණ්‍ය විපාකයට ඔක්කොම ටික අතට හම් වෙනවා. නෝන හොයාගෙන ගන්නෝනේ ඒ ටිකම තමයි. ඉතින් ඔබ ඊට වඩා වෙනස් මොනවද කරන්නේ? බල්ලට ළමයි හදන්න බැරිද? ඔය බලුකට ඉන්නේ පාරක් ගන්නනේ. සහකාරයෙක් හොයාගන්න බැරිද? ඕනි තරම් ඉන්නේ. කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒකුන්ට. බොන්න ටිකක් හොයාගන්න පුළුවන්, නිදාගන්න තැනක් හොයාගන්න පුළුවන්. ඒක ගියක් හදාගෙන කරන් නිදාගන්න තැනනේ. ඌත් ලිප්බෝ හරලා උඩ නිදාගන්න තැන තමයි ඌත් හොයාගන්නේ. එහෙනම් බල්ලට වඩා වෙනස මොකද්ද? පිටින් ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ. ඇයි බඩු ගතියටම ඇදෙන්නේ? ටික. ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ තිරිසන්ු කරන දේම තමයි අපිටත් කරන්න පුළුවන් කියලා. තියුනේ තිරිසන්ුන්ට වඩා එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන්. ඒ දේ තමයි තියුනේ දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයට. ඒ හැරෙන අනිත් හැම දෙයක්ම තිරිසන්ුන්ට කළ හැකියි. ඉතින් ඔබ බලන්න තියුනේ ඔබ ගතියෙන් කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම. සමහරවිට මේ වගේ ධර්ම අපව වෙන කෙනෙක් අහලා නැතුව ඇති. මම මේ දොස් කියනවා එහෙම නෙමෙයි. ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් ඔබට මේ ධර්ම දේශනා කරන්නේ. මම ඒකයි කියන්නේ මම ඇවිත් බල කියන්නේ නැහැ. මම ගැළවෙන්න ධර්ම කතා කරන්නේ නැත්තම් මගේ කාලේ අපරාධනේ. සමහරවිට මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන්. සාම්ප්‍රදායික කූලෝ මේ වෙලාවේ කළ යුත්තක් වෙන්නත් පුළුවන්. මේක පොයිට කලින් දවස් කියලා. මට එහෙම එකක් නැහැ. මගේ කල යුත්තේ තියෙන ටිකුත් කොහොමද මේ බෞද්ධමන කෙලවර කරගන්නේ. නමුත් මේ වෙලාවේ මගෙන් පැයක් හරි ගත්තා නම් මේ වෙලාවේ ඇත්ත සැටියෙන් දැනගන්න. ඔබට වෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම ටිකුත් පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උරුමේ කියලා. කරන්නේම ටිකුත්නේ අපි දසාබුදලේ. ඒක තමයි ස්වභාවය. මම ඔබට එකින් එක පෙන්නන්නම්. හැබැයි මේකත් ඔබගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි මේකක්වත් කියන්නේ. ඔබ බේරගන්න. මොකද ඔබ දන්නේ දන්නේ නැතුව කරගන්න මහා විනාශ තියෙනවා. විශාල විනාශ තියෙනවා. මිනිස්සු දන්නේ නැතුව කරගන්න. හිතාගෙන ඉන්නේ ඒවා පවු නෙමෙයි කියලා. අර මම කිව්වේ ඔබ ගෙදර ඉඳලා මෙතන එනකොට ඔබට කීපාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගන්න තිබුණේ මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න තිබුණේ ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි.
මේ ලෝකේ ගිනි තියෙන දරුවම තැන තමයි පිටුදින අවීති මහ නරක ආදිය. මේ ගිනි තියෙන නරක ආදිය තමයි පිටුදින මේ උපාදාන සකස් වෙවි යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්තිය මේක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුවම පාප කර්මයේ කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්නේ නැහැ. මට පොඩ්ඩක් කේන්තිය එක තමයි ප්‍රශ්නේ. පිටුදින කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දසකුසලයේ උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමදෙස්සම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමදෙස්සම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි අනේ රුපියල් 10ක් ඉතුරු කරන් නරකාදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පිටින් රුපියල් 10ක්. නිසා අපාගත වෙන්න හැටි. මුළු ලෝකෙට ණය වෙන්න හැටි. මේ හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩවලක කොහේ හරි තියෙන ෆෝන් වල නෙමෙයිද පිළිස ජීවත් වෙන්නේ. ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්නන්න. ආයෙත් මම කියනවා මම ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසිත සැලසීම උදෙසා. නැත්නම් අපිට රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වෙනවනම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්න. ප්‍රේත කියලා කියන්නේ පිටුදින පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුදින තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි අනුන්ට අත පාන පිරිස. තමන්ට හොදාකාරවම කරන්න පුළුවන් මේ දේ නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානවා අනුන් ලව්ව කරනවා අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි. ආන්නේ පිරිස තමයි පිටුදින ගිහිල්ලා ප්‍රේත කියලා කොටද උපදින්නේ. ඒ ප්‍රේත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුදින ඒ ප්‍රේත කියන කොටසට අනුන් දුන්න දේ විතරයි යපෙන්න පුළුවන් තමන්ට දෙයක් කරගෙන යපෙන්න බෑ. ප්‍රේත ලෝකයේ පිටුදින මේ වෙලදාම් කරන්න බෑ. ප්‍රේත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නැහැ. එනම් බඩට ආහාරයක් හම් වෙන්නේ නැහැ. ප්‍රේත වෙච්ච කෙනෙකුට පිටුදින මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නැහැ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැපකල කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදilla ගන්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් එන්නේ ඒක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වරද සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙදි අනිත් ඒවා ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බලබල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්න කොහෙටද? තමන්ට කියලා ගන්න පුළුවන්කම තියෙදි තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සිලා සමහරට යනවා ඇති ගෙදර. ගෙදර මහන්සිලා ගියාට පස්සේ අම්මේ ඔය බට්ටිය ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්නේ පොඩ්ඩක් හරි මිස්සුනොත් ප්‍රශ්නයක්. අනේ ඒක බලබල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ මේකතේ. ඇයි තමන්ගේ අම්මට නේ කරන්නේ? අපි ඔය හිතන්නේ අපි හිතන්නේ මොකද්ද? අම්මනේ අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්නේ නැහැ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේ හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිත පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මොගලන් මහරහතන් වහන්සේට හොරු කෙරුවේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙනින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු වෙනින් වැඩියා එළියට. ඇයි හොරු කැට දින අනුකම්පාවේ. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොමකට ගහන්නේ. අතීතයේදී මෙච්චර දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙර ආදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මයට අවිධිමත් නරකාදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවිධියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදෙන්න යන්න බෑ. ඇයි? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම්කිසි උපවාදයක් කළා තිබ්බනම් තින්දුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවලා තියෙන්නේ කියලා මහ ලොකුට ආදරේ කියලා කියන්නේ මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ තින්දුනි මරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ට තේරෙන්නේ නැත්තේ?
ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැත්තේ? පින්වතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්න පිටින් අපා ගන්න දෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී. නිර්මල බුද්ධධර්ම කියන්නේ ඔන්න ඔය දෙයට. නිර්මල බුද්ධධර්ම කියන්නේ පින්වතුනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි. මේක හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකයේ තුල තියෙන සද්ධර්මයේ හාර අවසල බලන්න පින්වතුනි මොනවද තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා. ඔබ ඉගෙනගත්ත පිරිසනේ. මෙතන කවුරුත් නැහැ අකුරු කියවන්න බැරි අය. මෙතන කවුරුත් නැහැ ෆෝන් එකක් නැති අය. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය. rdapi.com tripitaka.lk ආදි වශයෙන් තියෙන ඕනේ තරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව. පුළුවන් නම් පිටුදින මේවා කියවන්න. ඒ කියවනකොට පිටුදින තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබ ඔළුවේ ගැටේ. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ. අනේ මේක කොහොමද වුනේ මේක මට තේරෙන්නේ නැහැ. අන්න එතකොට පිටුදින ධර්මය අවබෝධ කරගන්න මේ යතිවරු ඉන්නවා. උන්වහන්සේලා මුණ ගැහෙන්නේ. ස්වාමීනි මම මෙහෙම දෙයක් කියුවා. මේක මේ අවිද්‍යාව කියන මොකද්ද කියන මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ. ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අන්න එතකොට උන්වහන්සේ උඩ තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මම මෙතන අතෝස්තන් කිව්වොත් ත්‍රිපිටකය දැකලා තියෙන අය පිටුදින මෙතන ඉන්න 90කට අතෝස්තන් ගන්න බෑ. හැබැයි ගෙට අදුන වෙනතන ගහලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. ඒක බුදු සරණ තියෙන අකුරු වලද? අකුරකද බුදු සරණ තියෙන්නේ? බුදු සරණ ගන්න නම් පිටුදින බුදුන් වහන්සේ දැක ගන්න. බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාලීන බල නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධර්මයක් තියෙනවා පිටුදින මහා ප්‍රණීත ධර්මයක් ඒක. ගැලවෙන්න මහා ශාන්තයි. අල්ලන්න මහා ගිනි සහිතයි. පිටුදින මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ තෙලෙන්නේ නැද්ද? දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාදලකට බෝම්බයක් ගහලා කියලා ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්නද නැද්ද? පාදල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාදලකට බෝම්බයක් ගහලා සිසුන් කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව වෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව කෙලෙන්නේ නැද්ද? බලන්න කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සත්‍යයක් ඇහුණා නම් එහෙම. කාරවල මෙතනට ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාර්ක ඉවරයි කියලා. මේ හිතලා බලන්න මේ අල්ලන්න පුදුම ගින්නක් නෙදෙන්නේ. නොයල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආචාර්යය. නොයැලෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්. නිවෙන්න පුළුවන් ක්‍රමය. අල්ලන්න තිබුණේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නෑර මහා ගිනි උපදවල තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකො අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න දින උත්තරේ මොකක්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහන්කො තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කටගොන්නක් බීගෙන කොටගෙන ඇති. එහෙනම් තාම සතුට හම්බෙලාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකන් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්මා මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්නම් ආච්චි අම්මා මැරෙන්න කලින් අන්න රොබේලුත් ආව ජොසපිනත් ආව අයින් යන කීයේද මැරුණේ? ඉතින් ඔබට මොකක්ද වෙන්නේ පිටුතුනේ මේ? කොහොමගේ සල්ලි? එතකොට කොහොම මැරිලගේ ආච්චිලා තිබිච්ච සල්ලි ටික. ඒ ටික කන්නේ ඔබනේ දැන්. ඒ වතු පිටි ටික ඔක්කොම කන්නේ ඔබනේ. ආච්චි මොකද කරන්නේ? ගේ වටේ කරකි ඉන්නවා. ගේ වලයා ගෙවල යාවේ. ආදාවෙන් මැරුණා දැන් ගෙට ආදාවෙන් මැරිච්ච නිසා වතු තණ්හාවෙන් මැරිච්ච නිසා ගේ වටේ කරකි ඉන්නවා. මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ. යම් දවසක ඔබ කිව්වා නම් මේක මගේ ගේ කියලා එතයින් පස්සේ හතුරුයි. ඔය ගොඩාක් පිළිසෙට තියෙනවා පිළිතුරු ප්‍රශ්නයක් ඔය ගෙවල් වල. ගෙවල් වල තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න. ඕකට තියන්න මම කියන්න හොඳම විසඳුමක් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදලා ඉන්න. කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන්නේ ඇති වෙන්න තියෙන අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිළිතුරු තමන්ගේ දෙවි තමන්ගේ හඳුනන්න කියන්නේ මේ අපි ඉන්න ගෙදර. ප්‍රශ්න ඉවරයි. ඇයි IT කාර්යය ඉන්නවා ගෙදර. මේක මගේ ගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? උඹගේ? ඒ කොහොමද උඹගේ උනේ? ඔන්න හිතේ දෙයට.
මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද? අන්න එදායින් පස්සේ වෛරය පටන් ගන්නවා. දැන් ඔබගේ කාර්යයකට මං කිව්වොත් එහෙම අනිත් හැමෝටම ඔබ කාර්යයක් ඇවිල්ලා බහිනවා. මම හැමෝටම ප්‍රසිද්ධිය මම කියනවා. අර තියෙන්නේ මගේ කාර්යයක. දැන් ඔබට මොනවද හිතෙන්නේ? පොල්ලකින් ගහලා හිතෙන්නේ නැද්ද? දැන් මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ. දවසක් මට එක ඕන කෙනෙක් එංගලන්තෙදි කියනවා. අනේ බලන්නකෝ මම ඒතර ගිහි. අනේ බලන්නකෝ මල්ලි. මෙච්චර මහන්සියෙන් මේ අපි දෙන්නම ලෝන් ගහලා ඕටි කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ. මේ අපිත් එක්ක එකටම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා. මට නම් යාළුකමත් එපා වුණා මල්ලි මට ආවුනොත් එහෙම මම කියලා කිව්වා ඒ විදිහට දේවල්. දැන් ගෙදර ඉන්න පෙරේතයට එහෙම නැද්ද? එනෝයි ප්‍රශ්න අපිමයි දාගන්නේ. ටිකකින් මම මගේ කියලා අල්ලගත්ත තැන ගිනි ගොඩවල තමයි ඔය අල්ලගෙන ඉන්නේ. ඔය දන්නේ නැති කමටයි පිටුතුනේ ඔය දේවල් ඔක්කොම හිතේ කාම මඩ ගොහරුවේ ඉන්නේ. කාම මඩ වලේ ඔළුව ගහගත්තට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුතු දාගේ සිද්ධ කරගෙන යන්නේ. පොඩි කාලේ ඉපදිච්ච ළමයව ගහනවා නේද පිටුතුනේ නර්සරි කියන එක ඇතුලේ. ඊට පස්සේ ඒක නර්සරියෙන් ඉඳගෙන ශිෂ්‍යත්ව පන්ති ඇතුලේ ගහනවා නේද? ඊට පස්සේ ඕ ලෙවල් එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ ඒ ලෙවල් එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා. මේකට ජීවිතය ගැන එක බින්දු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම අර කාම අනුභවයේ ගහලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකම අරගෙන විවාහය කියන එක අත්ද ගන්නවා. ඊට පස්සේ දරුවෝ හදන්න ඕන කියන එක අත්ද ගහලා එතනින් එළියට එනකොට අවුරුදු 55යි 60යි. දැන් දුවනවා පන්සල් වලට. දැන් මොනවටද දුවන්නේ පන්සල්? මොනව කරගන්නද පන්සලට දුවන්නේ දැන්? ඒකයි විදිහේ ඔය ඊයකේ සුදු වෙන්න කලින් මේව පොඩ්ඩක් හිතන්න. මේ සද්ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ කීවරධාරී අපිට විතරක් නෙමෙයි. ධර්ම දේශනා 600 ගණනක් විතර මම කළා තියෙනවා පිටුදින ඒ වගේම මම ධර්ම දේශනා 50ක් විතර තමයි මම පැවිදි වෙලා කරලා තියෙන්නේ. ඒතර ඔක්කොම මම ගිහිව ඉන්නකොට කළේ. එහෙනම් තථාගතයන් වහන්සේ මට දේශනා කරන්නේ නැද්ද? එහෙනම් ඔබට බැරිද පිටුදින මේ ධර්ම අවබෝධ කරගන්න? එහෙනම් ඇයි ඔබ හිතන්නේ මම අපිට මේ පන්තිල් විතරයි ඒ ටික රැකගෙන ඉතිහාම ඇති කියලා? පන්තිල් හරි ගමන් නැති පිටුදින රකින්න හරියට. මොකද්ද පළවෙනි ශික්ෂාපදේ තේරුම? පුංචිම කාලේ ධම්ම පාදනවල කියලා දීපු තේරුම නේද දන්නේ? මම සතුන් නමරමි. දැන් ඔබ හිතනවා තථාගතයන් වහන්සේ ඕකයි වික්ෂුන් වහන්සේලා පළමු ශික්ෂාපදේ කියලා. ඔන්න මම කියන්නම් අහගන්න ශික්ෂාපදේ තේරුම. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ පරපන් නැසීමෙන් වෙන්ව පරපන් නැසීම අතහැර බහාතරු දනුගුරු ඇතිව බහාතරු දැනුගුරු ලායිද ඇතිව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පියව කටයුතු කරන්නේ. දැන් රැකලා තියෙන්නේ. පානාති මත රැකපයතුස. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පියව කටයුතු කරන්නේ. ඒක දර වාහනේ එනකොට අර බැරවෙන ත්‍රිවිධකාරයන්ට. ඒකන ලිෆ්ට් එක පල්ලෙහාට යනකම් පොඩ්ඩක් බලන් ඉන්න බැරුව මම මොකක් අරගන්නවද මට මගෙනුත් නගිනවා මේ කීගේ හිටියේ. පවුල් ලොරියක් කරගෙන ඉන්නදී ඔබ ආපහු ගෙදර ගිහලා නිදාගන්නේ. හොඳ වෙලාවට ඔබ නිදා ගන්නවා පැය 8ක්. නැත්තම් මේ පැය 8ෙත් කරන්නේ පව්. අමනාප වෙන්න එපා. මේක තමයි සත්‍යය. ඔබට මේකට විරුද්ධව කතා කරන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන් නෑ මං හරි සුද්ධවන්තයි කියලා. එවනේ ලෝකේ අල්ලගත්ත කෙනා අල්ලගත්ත මොහොතක් ගානේ පෙළෙනවා. ඒ පෙළෙනකොට තිමුදිනේ මේ පෙළීමෙන් නිදහස් වෙන්න පුළුවන් තරම් අபிසංකාර වඩනවා. අபிසංකාර වලලා ලෝකේ අනිත්‍ය දේවල් පටිච්ච කරගන්න හදනවා. ඒ වචන දෙකේ තේරුම මම බොහොම සරලව කියන්නම්. මේ බොහොම මහා විස්තර විග්‍රහ තියෙන වචන මේවා. නමුත් මම සරලව කියන්නම්. අනිත්‍ය කියලා කිව්වේ තමන් වශයෙන් තියනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ලෝකේ තියෙන කිසිවක් තමන් වශයෙන් නැහැ. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගානි උච්චති. හේතුන් ටික තිබුණොත් ඵලය හැදෙනවා පිළිවෙල හේතු නැති වුණොත් ඵලය හැදෙන්නේ නැහැ. මේ ලයිට් දැන් තියෙන්නේ අපිට කරවල නිසා නෙමෙයි. ඔබට එහෙම හිතෙනවද? ඔබ ස්විච් එක දැම්මම ලයිට් වැඩ කරන්නේ අපිට කරවල හින්දා කියලා. නමුත් අපි හිතගෙන ඉඳන් ඔහොම තමයි වැඩ කරන්නේ. අපි හිතන් ඉන්න අපි ස්විච් දැම්මම ලයිට් වැඩ කරන්න ඕනේ කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි පිළිවෙල හේතු ටික ගලපුණා නම් ලයිට් එක වැඩ. යන මේ AC එක වැඩ කරන්නේ අපිට රස්නේ හින්දා නෙමෙයි. AC එක වැඩ කරන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් අද ඔබ ජීවිතුන් අතර ඉන්න දිනදී ඔබ කැමති නිසා නෙමෙයි.
ඒකට අදාළ හේතු දෙක තියෙන නිසා. ඔය එක හේතුවක් හරි නැතුණා නම් පින්වතුනි ඔය ඉන්න තරම ඔබ මරනවා. ඕක තමයි ස්වභාවය. මහා ලොකුට ඔබ හිතාගෙන මගේ දරුවා. මගේ දරුවා කියන්නේ පින්වතුනි තනිකර හේතු ටිකක් විතරයි. මගේ දරුවට මම මේක එකතු කරනවා මේක එකතු කරනවා මේක එකතු කරනවා කසාද බඳින වයසට එනකොට අවුරුදු 25 වෙනකොට මම මේ ටික තියනවා කිය එකතු කරනවා. මොහොතින් මොහොත හැදෙන හේතු ටිකක් නිසා දරුවා විද්‍යාමාන වෙනවා. එක මොහොතදී අර එක හේතුවක් නැති වුණා නම් පින්වතුනි ඵලෙ ඉවරයි. හොඳ උදාහරණයක් මම ඔබට දෙන්නම්. මෙන්න මේ කියන ස්ටූල් එක. මම එල්ලනවා දන් වැලකින්. උඩ. දැන් මට ඔබ කියන ඔබගේ දින හොඳ මොලේ පාවිච්චි කරලා. හොඳට ඉගෙන ගන්න පිළිසක් මෙතන ඉන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ මේ දන් වැලේ මොන පුරුකින්ද? පුරුක් 100කින් විතර මේක එල්ලිලා තියෙන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ දන් වැලේ මොන පුරුකින්ද? හැම පුරුකක්ම හින්දා නේද? එන එක පුරුකක් ගැලවුණා නම් මොකද වෙන්නේ? මේක බිම. එන ඔබගේ ජීවිතෙත් ওই ටික තමයි තියෙන්නේ පිටින්. ඔබගේ දරුවාගේ ජීවිත ගත ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒත් අපි හිතන් ඉන්නේ පිටින් අපේ කැමැත්ත. ඔබට කවදාවත් හිතලා තියනවද කියන්නේ ඔබගේ දරුවා මැරෙයි කියලා? මෙච්චර දරුවෝ මැරෙනවා ලෝකේ. හැබැයි ඔබට හිතලා දෙනවා දරුවා මැරෙයි කියලා. කවදාවත් හිතෙන්නේ ඇයි අර කැමැත්තේ වසඟේ පවත්වන්න හදනවා. එහෙනම් අපි හැමතිස්සෙම බලන් ඉන්නේ පිටුතුනි අර අනිච්ච දේ පටිච්ච කරන්න. හේතුන්ගෙන් හැදෙන දේ කැමැත්තට බඳ ගන්න. අපේ කැමැත්තට විදියට හදා ගන්න. දැන් මේක වෙන්න පුළුවන් දෙයක්. හේතුන්ගෙන් හැදෙන දෙයක් අපිට ඕන විදියට හදා ගන්න නම් පිටුතුනි අபிසංකාර වඩන්න ඕනේ. නිකන් හැදෙන්නේ නෑ ඒ දේවල්. අபிසංකාරයක් වඩන කෙනෙකුට පිටුතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න කෙනෙකුට භව පත්‍ය ජාති කියන එක සකස් වෙනවා. එහෙනම් ජාතියක් හැදෙනවා පිටුතුනි ඒහා සම. ඒකයි කිව්වේ පටිච්ච සමුප්පාද කියලා. යම අනිච්ච දෙයක් පටිච්ච කරන්න ගියොත් එහෙම ඒහා බැඳි උපතක් සකස් වෙනවා. ඕක තමයි අපි කර ඉන්නේ. ඒ උපත තමයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක ඇති කර තමයි හැම මොහොතකම අපි භව උත්පාදනය කර තමයි ඉන්නේ. ඒකට අදාළ හැදෙන ಜಾතියක් පාදා. ඒව මේ දස කේවලස දුක්ඛ khණ්ඩස සමුදය හොති කියලා කෙලවරක් නැති මහා දුක්ඛනක සමුදයක් හට ගන්නවා. උපතක් හට ගන්නවා. අපිට ඔය විදිහට තියන්න ගිහිල්ලා. දැන් කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්. අනේ මට මගේ සමාන පුරුෂයෙක් ගන්නවනේ. ඕක තමයි වෙන්නේ සබහාවේදී. මට සමාන පුරුෂයෙක් එක්ක රණ්ඩු වෙන්න වෙනවනේ හැමතිස්සෙම. ඇයි රණ්ඩු වෙන්නේ? සමාන පුරුෂයාගේ හිත අනිත්‍යයිද නැද්ද? ඔබගේ හිත අනිත්‍යයිද නැද්ද? එහෙනම් අනිත්‍ය දෙක කොහොමද කියන්නේ එකට තියන්නේ? ඒක නේද ආදරය කියන එක නිර්වචනය කරද්දී කැපවීම කියලා දාලා තියෙන්නේ. ආදරය කියන්නේ මොකද්ද? කැප කිරීම. හරියට හරි. කිසිම වෙනසක් නැහැ. හරියට හරි. ආදරය කියන්නේ කැප කිරීම. ඇයි? ආදරයෙන් තියන් ඉන්න නම් අර අනිත්‍ය හිතට ගැළපෙන හිතක් නේද හදාගෙන ඉන්න ඕනේ. ඊට වෙනස් හිතක් හදාගත්තොත් මොකද වෙන්නේ? දැන් ගැටීමක් නේද තනිකර තියෙන්නේ. මම ඔබට හොඳ උදාහරණයක් ඔබ පෙන්නන්න. ඔබ වාහනේ පදවගෙන යද්දී ඉස්සරහා ඔබට පේන ට්‍රැෆික් ලයිට් එක රතු පාට දාලා තියෙනවා. ඔබගේ ඉස්සරහා යන වාහනේ නවත්තනවා ඔබත් නවත්තනවා. ඔබට ඉස්සරහා ඩ්‍රයිවර් ගැන තරහක් එනවද? තරහක් එනවද? දැන් නැහැ. ඇයි? දෙන්නගේම මනස එක જાතිය නේද? ඔන්න එක පාරෙන් ග්‍රීන් ලයිට් එක වැටුණා. දැන් දෙන්නම යන අතරතුර ළමෙක් පාරවල් පැනලා ඉස්සරහා ඩ්‍රයිවර් ගහනවා බ්‍රේක් එක. එක පාරට ඔබ බ්‍රේක් උඩ නැගලා හරි වාහනේ නතර කරගෙන මහා ගැටීමකින් ගැටෙනවා නේද අර පුද්ගලයාත් එක්ක. ඇයි? ඔබ හිතන් හිටියේ මොකක්ද? දැන් යා යුතුයි. උනේ මොකක්ද? නවතින්න. ඕම් ගැටීම පටන් ගත්තා. හැබැයි අතන ගැටුනේ නෑ. මොකද එක සමාන දෙකක් උනේ. දෙන්නගේ හිත තිබුණ එක සමානව. හැබැයි අරකේ මොකද උනේ? මම යන්නවා අරය නැවතුණා. එහෙනම් මම යන ගමන් තව කෙනෙක් නැවතුනොත් එහෙම හැපෙනවා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඔබේ ජීවිතේ. ගැටෙන්නේ නැතුව ඉන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි මේකදී. එයා යනවා නම් ඔබත් යනවා. එහෙනම් කැපකිරීම නෙමෙයිද කියන්නේ. ඔබට යන්න ඕනේ නෑ. එයාට යන්න ඕනේ. හැබැයි ඔබ නැවතුනොත් ඒක වදිනවා.
අද උදේ වුණ හොදන්නේ. පොඩි හාමුදුරුවෝක් ආවා එතනට. වතුර පාරක් ගලාගෙන යනවා. පොඩි කෝටු කෑල්ලකුත් ඒ වතුර පාරේ ගලාගෙන එනවා මේ පුංචි වතුර පාර. මම උන්වහන්සේට කතා කරලා පෙන්නුවා. අපේ හාමුදුරනේ මේ බලන්න වෙන දේ. හොඳට බලන්න ওই කෝටු කෑල්ල දිහා. මේ වතුර පාර දැන් එහෙට මෙහෙට යන්නේ. මංගුග ගහ වතුර පාර ගලාගෙන යනවා. මේ මූණ හොදන වතුර. අර කෝටු කෑල්ල ගිහිලා අර ඉවුරේ වදිනව නේද පොඩි හාමුදුරනේ. හයියෙන් වැදලි විරලා ආයි ගිහිලා අනිත් ඉවුරෙත් වදිනව නේද පොඩි හාමුදුරනේ. ඊට පස්සේ ටිකක් නැවතිලත් ඉන්නව නේද? ආයි ගිහිලා වදිනව නේද? එහෙනම් නැවතිලා ඉන්නවා ආයි ගිහිලා වදිනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා නේද? පොඩි හාමුදුරනේ මම මේකට දැන් සබන් වතුර ටිකක් දානවා. කියලා මම සබන් වතුර ටිකක් දාලා පෙන්නවා. බලන්න එක තැනකවත් ඇලෙනවද ගැටෙනවද කියලා. එහෙනම් මේ අර වතුර පාර ගලද්දී ඒ වතුර පාරේ ස්වභාවයට නැති දෙයක් වතුරට වැටුනහම මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් සිද්ධ වෙනවා. හැබැයි වතුරේ ස්වභාවයෙන්ම යුක්ත දෙයක් වැටුණා නම් ඒ වෙලාවේ වතුරට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, ඒකත් එක්කම මු වෙලා යනවා. එහෙනම් ඔබ යම් තැනක ඇලෙනවා නම් ගැටෙනවා නම් පින්වතුනි ඔබ ඒ ඉන්න පරිසරයට අනුවර්තනය වෙලා නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවය තමයි හොඳම විදිය තමයි මේ වෙලාවේ තියෙන විදිය. ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය. ඒක නිසා උන්වහන්සේක බින්දු මාත්‍රයක් ඇලෙන්නෙත් නැහැ. එක බින්දු මාත්‍රයක් උන්වහන්සේ ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේට මේ හින්න හේතුව තමයි පින්වතුනි උන්වහන්සේට මේ ලෝකේ වටිනවා කියලා අල්ලන්න සාර වූ දෙයක් නැහැ. හැබැයි වටිනවා කියලා අල්ලගත්ත හැම කෙනෙක්ම මොහොතක් නෑර පෙළෙනවා. මොහොතක් නෑර පෙළෙනවා. මට ඔන්න ඔබ කරලා පෙන්නන්න පුළුවන් ඔබ කොච්චර පෙළෙනවද කියලා. ලෝකේ වටිනවා කියලා අල්ලගත්තාම යෝග වෙන්නේ. මේ බෝන් එක අර අයිනෙම තියලා තිබ්බොත් වැටෙන්න ඔන්න මෙන්න තියලා තිබ්බොත් ඕක වැටෙන්න වගේ යද්දි ඔබගේ අතේ නැත්නම් මෙහෙම මොකක් අල්ලන්න. ඔබගේ ෆෝන් එකේම තියලා තිබ්බොත් විශේෂයෙන් ඕක වැටෙන්න ඔන්න මෙන්න වෙලාවෙද ඔබගේ අත ඉබේ එන්නේ නැද්ද ඕක අල්ලන්න කියලා. අන්න බලන්න තියෙන්නේ පිළීමක් නිසා හටගන්න දේ. මෙතනින් කාක්කෙක් යනවා. කාක්කෙක් යන ගමන් කාක්ක වසුරු පිටක් දානවා ඔය මේස ගැට්ටට. වසුරු පිට එල්ලියේ නිදිබල වැටෙන්න යනවා. දැන් අත එනවද ඔබගේ? ඒක අල්ලන්න. වසුරු පිට එල්ලියේ තියෙද්දි ඔබ තෙලෙනවද? ඒත් නෑ. මේ බලන්න තියෙන්නේ ඔබ මේ ජීවිතේ හරි සාරයි වටිනවා කියලා දේවල් අල්ලගත්තාම ඒ මොහොතක් නෑරේ හැම එකක් නිසා ඔය තෙලි ඉන්නේ නැති. යම් දවසක ඔබට මේ සියලු දේ ප්‍රහීන වුණා නම් කිසිම දෙයක වටිනකමක් නැති කෙනෙක් බවට පත් වුණා නම් ඔබ එක බින්දු මාත්‍රයක්වත් පෙළෙයිද තව ජීවිතේ? එහෙනම් ඔබගේ දුක ඉවරයිනේ. ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්නකො. ඔබ මේ සතුට හොයන්න ඇවිල්ලා තියෙන වැරදි තරකට නෙමෙයිද? සමහර සතුට හොයන්නේ තව මනසකින් නෙමෙයිද? තවත් මනසක් ඇසුරු කරගෙන සතුට හොයන්න හදනවා. ඒක නේද මේක හදවන්නේ. ඒක නේද මේ කොල්ල කිල්ල යාළු වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? එක්ක මානසික වෛද්‍යවරු හම් වෙනවා. එහෙම නැත්නම් භික්ෂුණී පිරිස ගිහිල්ලා හම් වෙනවා. ඒක තමයි ප්‍රතිඵලය. අනේ මට මෙහෙම වුණා. සතුට හොයන්න ගියේ වැරදි තැනක. ඒකද සතුට තියෙන්නේ තමන් තුළ. තව කෙනෙක්ගෙන් හෝ වස්තුවකින් හෝ සංසිද්ධියකින් සතුට හොයන්න බෑ. හේතුව තියෙන්නේ මේ ලෝකේ අනිත්‍යයි. හේතුන්ගෙන් මේක හැදෙන්නේ. ඔබ කොච්චර කැමති වුණත් ඔබට ඕන දෙන්නේ නෙමෙයි හැදෙන්නේ. හේතු ටික සාකස් වෙලා ඒ හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඔබගේ කැමැත්ත අකමැත්ත ඒකට අදාළ නැහැ. මේ ස්වභාවය ඔබ තේරුම් නොගන්න තාක්කල් තින්නුතනි ඔබ අනිත්‍ය දේ පටිච්ච කරන්න අபிසංකාර වදනවා. ඒ අபிසංකාර වඩන හැම වෙලාවකම තින්නුතනි තවත් දෙයකට ඔබ පාර කපනවා. තවත් විනාශයකට ඔබ පාර කපා ගන්නවා. මතක තියාගන්න ජාතියක් හටගත්තේ
ජරාවක් මරණයක් උරුමමයි. එහෙනම් ඔබ එක තැනකින් සුද්ධ වෙන්න කියලා තව තැනකට යනකොට පිටුතුනි අන්නේ තැනින් ඉඳන් විනාශ පටන් ගන්නවා. ඉතින් මේ දේවල් හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පිටුතුනි ඔබ උත්සාහ කරන්නේ මනුස්ස ජීවිතේ හොඳ ලංසුවක් දෙන්න. ඔබ බලන්න ඔබ බලු ගතියට දැදෙන්නේ, හරක් ගතියට දැදෙන්නේ, පෙරේත ගතියට දැදෙන්නේ කියලා. මම ඔබට කිව්වනේ. ඔෆිසිය ඇතුලේ ඔබට තියෙන ගොඩක් දේවල් බලා ගන්න. ඔෆිස් එකක වෙන කටයුතු වලින් ඔබට හොඳට බලාගත්තා ඔබ කොහෙද දැදෙන්නේ කියලා. ඒකයි මම කියන්නේ මේ වැටිකිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා තියෙන දේවල් මේ ඔක්කොම ගිහි පැවිදි හැම කෙනෙක්ගේම අපරාධනික අසුචි වලවල් පුරවනවා. වහ උත්සාහ කරන්න තිබෙන්නේ සෝතාපන්න ඵලයේ තියෙන. මේක ඔබට හරියට අවබෝධ මාසයක් වැටෙන්නේ නැතුව මාසයක් බණහන එක දිගට ඉඳගෙන. මාසයක් වැඩ කරන ගන්න පටිද වටින්න තිබෙන්නේ මෙතනින් යහන බල්ලෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ. මෙතනින් යහන පෙරේතෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මම කියන්නේ වැරදෙන්න එපා කියලා එහෙම නෙමෙයි. තේරුම් ගන්න හොඳට. ඔබ ප්‍රයොරිටි දීලා තියෙන්නේ මොනවටද කියලා ඔබ තේරුම් ගන්න. ඔබ අන්තිමට ප්‍රයොරිටි දීලා තියෙන්නේ වැරදි දේවල් වලට. හරි දෙයට ඔබ ප්‍රයොරිටි දීලා නැහැ. ඒවට ගුරුවරුන් හම් වෙලා නැතිවද සමහර විට. නමුත් මම නම් කතාරියොත් එක්කදී මට කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි ඔබට. ඊට පස්සේ මේක අවබෝධ කරගත්තා නිරන්තරයෙන් ඇවිදලා අපිත් එක්ක බණ භාවනා කටයුතු කරනවා. ඔබ දන්නේ නැතුණාට පිටුදේ මේ රට පාලනය කරන ඇමතිවරු කීප දෙනෙකුත් සම්බන්ධ වෙනවා අපිත් එක්ක. මේ නගින්න විනාඩි 10කට කලින් එක ඇමතිතුමෙක් මාත් එක්ක කතා කළා. අනේ ඔබ වහන්සේ මට පැයක් මුණ ගැහෙන්න ඕනේ. මට ඔබ වහන්සේ ඉන්න තැන පොඩ්ඩක් කියන්න. අනේ මාව සතර අපායෙන් නිදහස් කරගන්න. මේක තමයි පිටුදේ ස්වභාවය. හැබැයි ලෝකෙට අනබෙරක ගහ ටීවී වල යන්නේ අපි. මං කියලා තියෙන කැලේට එන්න. ඔබතුමා විතරක් එන්න. ලෝකෙට කියන්න එපා මං ඉන්න තැන. හරිදයි. මේ රට පිටුතුනි ඒකාලෝක වෙනවා. මේ ධර්මයේ ඒකාන්තයෙන් පැතිරෙනවා පිටුතුනි. ඒක නවත්තන්න බෑ. මේ ධර්මයේ මහා වේගින් පැතිරි යනවා මේ ලෝකේ. අපි ඒකට සියලු කාරණා අපිත් සූදානම් වෙලා ඉන්නවා ඒකට කරුණු කාරණා හදන්න. මහා යතිගුරු, මහා නායක අනුනායක හාමුදුරුවෝ උන්වහන්සේලාත් මහා සේවයක් කරනවා. අපිත් ඒකට ලොකු වැඩ පිළිවෙලක් කරනවා මේකට. ඉංග්‍රීසියෙන් සාධර්මයේ දේශනා කරන වැඩ පිළිවෙලක් තියෙනවා දැන්. උන්වහන්සේ ඉංග්‍රීසියෙන් සාධර්ම දේශනා කරනවා. උන්වහන්සේ සාතවත් පිළිසක්. හින්දි භාෂාවෙන් දේශනා කරන වැඩ පිළිවෙල සූදානම් කරලා තියෙනවා. දෙමළ භාෂාවෙන් දේශනා කරන වැඩ පිළිවෙල සූදානම් කරගෙන යනවා. ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉතාලි කියන භාෂා තුනෙන්ම සාධර්මයේ ලෝකෙට දෙන වැඩ පිළිවෙලක් කරගෙන යනවා අපි. ඒ හැම දෙයකින්ම පිටුතුනි මේ ලෝකෙට සාධර්ම වෙන වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත්ත දර්ශනය වෙන්නේ බෞද්ධ දර්ශනය. ඒක ඒකාන්තයි. හැබැයි නිවන් දර්ශනය. සාසනය කියන්නේ නිවන. හොඳට මතක තියාගන්න. සිමෙන්ති ගල් නෙමෙයි සාසනය කියන්නේ. සාසනය කියන්නේ මාර්ගඵලයන්ගෙන් ලැබෙන නිවන. ඒ උදෙසා පිටුතුනි කරුණු කටයුතු කරගෙන යන්න. එහෙමනම් පිටුතුනි අපි බොහෝ වෙලාවක් සාධර්මයේ දේශනා කළා. සාමාන්‍ය මගේ ජීවිතේ කරපු අඩුම පැය ගානක තියෙන සාධර්ම දේශනාව මේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඔබට තියෙන හේතු බල අනුව හැකෙන දෙයක්. ඔතන කියන්නේ ගොඩාක් දේවල්. ඉතින් ඔබලට CD එකක් හම්බ වෙයි. අවශ්‍ය නම් අහන්න. අහනකොට තමන්ගේ දරුවෝ ටිකක් ලං කරගෙන ස්වාමි පුරුෂයා බිරිඳවත් ලං කරගෙන අහන්න. හොඳට මතක තියාගන්න. ඔබගේ ටයි එකවත් ඔබගේ සාරියවත් ඔබව බේරගන්නේ නැහැ. ඒ කිව්වේ ඔබගේ තියෙන තාන්න මාන්න එකක්වත් ඔබව බේරගන්නේ නැහැ. දැනගන්න මොන මරුණට පස්සේ කෝල් එකක් දෙන්න. ඉන්න තැන කියලා එවන්න. යෝකයි සබහාටි. හොඳයි පිටුතුනි එන බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා අනන්තත්වමග මහා පුණ්‍ය කර්මයන් කරගත්ත වෙලාවෙදී මේ දිනෙන් පෝෂණය වෙන පිරිස සතුටු වෙන මේ පිරිස සිහිපත් කරලා එයට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න. විශේෂයෙන්ම පිටුතුනි මෙන්න මේ දේවල් තරයෙන් හිතට අදිස්ථාන කරගන්න. පිටුතුනි අපේ මේ ලංකාවේ තිබ්බ මහා දරුණු යුද්ධයක් ඔබට මතක ඇති. මේ දේවල් මිනිසුන්ට අමතක වෙලා තියෙන නිසා මම නැවත මතක් කරන්නේ. මොකද පිටුතුනි සමාධිගත වෙන්න උත්තරයන්ට මේවා පේනවා.
ඒ සමාධිගත වෙන්න උත්තරය කියනවා පිටුතුනි මේවා සුදුසු නැහැ කියලා කරන්න. ඒක නිසා ඔබ නිරන්තරයෙන් මේ දේවල් හොඳට සිහිපත් කරගන්න. මේ මහා දරුණු යුද්ධයක් තිබිච්ච කාලෙක මිය පරලෝකයේ පිරිසක් ඉන්නවා පිටුතුනි අද මහා අභව්‍ය තැන්වල ඉන්න. මොකද මහා කේන්තියෙන් මැරලා ගිහලා සතුරා තමන්ගේ මිතුරාව මරලා දාද්දි ඒක දැක දැක මැරිච්ච පිරිස ඕනේ තරම් ඉන්නවා. ඒ දේවල් හොඳට තරයේ ඔළුවට ගන්න පිටුතුනි ඒ පිරිස අපි නිසා ඒ පිරිස මිනි මැරුවේ. ඔබට ඒක අමතක වෙන්න හොඳ නැහැ. අද මම අබරණ කැලියට වෙලා බණ භාවනාවක් කරගෙන ඉන්න බෝම්බයක් ඇහෙන්නේ නැතුව වෙලි කාලේ නැතුව ඒ උත්තම පිරිසක් නිසා. මේ මිය පරලෝකයේ හැම කෙනාම පිටුතුනි අපි අවසාන කෙනා අන්තිමම අභාවයේ තැන ඉන්න කෙනාත් එතනින් මිදිලා සුඛිත මුදිත වෙනකම් ඔබ පින්දීම නවත්තන්න එපා. අද ඒ අයගෙන් එන චෝදනාව තමයි අපි උඹලා නිසා මිනී මරුවා. අද අපිව බේර ගන්න උඹලා එක පින් බින්දුවක් අපිට දෙන්නේ නැහැ කියලා. ඔක්කොම අමතක කරලා. යුද්ධ ඉවරලා අවුරුද්දක් යනකොට ඒකේ මතකයක්වත් නැහැ. හැබැයි ඉවරලා මාසයක් විතර තිස්සේ ඕගාලා පින් දෙනවා. එහෙම කරන්න එපා පින්දුනේ. ආර්යව එහෙම කරන්නේ නැහැ. ඔබ 100 කෙලෙවනේ. ඒ පිරිසව සිහිපත් කළා විතර පින් දෙන්නේ අයට. ඒ අය වෙතනින් අත මිදිලා මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යොමු වෙන්න කියලා. මහා අපරාධයක් නැත්තා. අපි ඒ අයට ණය පිටින්. ඒක නිසා තමයි මම ත්‍රිවිධ හමුදාවටම කියලා තියෙන්නේ. ෆස්ට් ප්‍රයොරිටි එක ත්‍රිවිධ හමුදාවට මම දෙනවා කියලා. පෙරේද පොළොන්නරුවේ වැලිකන්දේ යුද හමුදා කඳුරේ ඒ ඔෆිසර්ස් 1000කට එහා පැත්ත පිරිසකට ධර්ම දේශනාවක් කළා. එක ඒගොල්ලන්ට මම දෙනවා මගේ ජීවිතේ. මොකද හේතුව තියෙන්නේ මම ඊයට ණයයි. ඔබත් ණයද කියලා බලන්න. මතක තියෙන ඔෆිස් එනකොට ඩෝන් ගාල්දී අම්මලා තාත්තලා අදාවැල් වෙන්නේ නැති. ඒව අමතක කරන්න එපා. එයාට පින් දෙන්න නිතර. එයා වෙදින් මුදව ගන්න. හොඳයි තියෙන්නේ එහෙමනම් බොහෝ වෙලාවක් සාධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සාධර්මයේ ශ්‍රවණය කරලා ඒක කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියව පළමු කොට උතුම්තුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් පිරිස සිහිපත් කරගන්න ඒ වගේ උතුම්තුනි ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අපේ ධෛර්යයෙන් යුක්තව නිවන් මඟ පසක් කර ගැනීම උදෙසා මාර්ගඵලය පූර්ණ කර ගැනීම උදෙසා අදිස්ථානයේ කටයුතු කරන්නා වූ ඒ උතුම් පිරිස සිහිපත් කරගන්න ඒ වගේ උතුම්තුනි මේ ශාසනය ආරක්ෂා කරගෙන ඒ ශාසනයේ චිරජීවන නිසා කටයුතු කරගෙන යනවා වූ මහා නායක අනුනායකේ ස්වාමීන් වහන්සේලා මේ ලෝකත්‍රයේ වැඩ ඉන්නා වූ සියලු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ සිවණ පිරිස සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා පුත්‍ර ගංගා එය කෙරෙහි බිඳුර පතුලහරණේ පිහිදී පැතිරියාමින් එයලෙන් ග්‍රහවල පත්‍රෝ දෝසාන්දකාර දිනවනම් යක්ත වේද විසාද මලගල කුම්බාණ්ඩාදී වලද මේ දෝසාන්දකාර දිනවනම් ඇස්වාකට මහෝවා ඕදෝසක සංකා දෝසාන්දකාර දිනවනම් මේ සියලු දෝසාන්දකාරක සාදුරි භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මොහොතකට සිහිපත් කරගත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇදලා එදා මාතලේ අල්වෙන් විහාර ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ත්‍රිපිටකයේ තමගේ පණ දෙවන කරගෙන ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිංවරක් පිටත සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත් ආවසීල පුණ්‍ය ගංගා පුත්‍ර ගංගා එය කෙරෙහි බිඳුන පතුලරණේ පිහිදී පැතිරියාමින් ඒ උතුම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාම සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් අනුමෝදන් කරනවා. ඒ වගේම පිළිදෙල මොහොතකට සිහිපත් කරගන්න අද ඔබගේ ආරාධනා පිළිගන්න මේ ස්ථානයේ ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම තමගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන් සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන මෙතන රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි බිඳුන පතුලරණේ පිහිදී පැතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න ඔබ නම් ජන්මාන්තරගත වන්දිතනාව සීලු ඥාතිත මිත්‍රාදී තමන්ගේ අවතාත ගුරුවරු දුවා දරුවෝ සේවක සේවිකාව ස්වාමි දරුවන් ස්වාමි දීනියන් මේ ස්ථානවල රැකී ආරක්ෂා කරගෙන ගියා වූ සීලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතුනි මේ රට ආරක්ෂා කිරීමේ යෙදී සිටියා වූ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සීලු පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි දීදුන පතුලරණේ පිහිදී පැතිරියාමින් එයට යම් අපවිත්‍රාණේ කියන මේ අස්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න
මේක කල්පනාවක් කරලා තමන් විසින් අපිට අසාධාරණයට ලක් කරලා තමන් කෙරේ වෛරය ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහලා තමන්ව විනාශ කරනවා කියලා හිතාගෙන තමන් කෙරේ එවෙදිල්ල මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ කැමිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා පමුණුවමින් කටයුතු කරනවා යම් කිසි කෙනෙක් සිදු දෙනවා සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි බිඳුල පතුලරණී පිංගී ප්‍රතිආවිනේ ය අභවිස්ථානෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවලින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතර ඉන්නවා කියලා විශේෂයෙන්ම පින්තුනි අද මේ ස්ථානයේ මේ කටයුතු කරගෙන යාම උදෙසා සම්බන්ධ වෙලා කටයුතු කළා වූ ඒ පාර්ලි චම්පිකරණක මහත්මයා එනිහා රූපසිංහ විද්‍යා අමරපාල ආදී මේ මහතුරුන් ඇතුළු මේ උදෙසා එකකට වෙලා කටයුතු කළා වූ ඒ සිළුම් දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම පින්තුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීව උදෙසා එකකට වෙලා කටයුතු කරන්නා වූ තමන් ඉදිරියේ බෙහෙත මහන්සි හරිය අමු කරගන්නා වූ ධනෙ කොටස පූජා කරමින් ධර්මකචාරය දෙන්නා වූ ඒ සිළුම් දෙනා සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාතිත මිත්‍රාදී ස්වාමි දරුවන් ස්වාමි දිනන සේවක සේවිකාවන් ඒ වගේම පින්තුනි මේ රට පාලනය කරන්නා වූ පිරිස් රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ තේන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් පිළිතුරු පතුලරණී පිංගිදී පැතිරියාමින් ඒ ආකාරයෙන් අභවිස්ථාන කිනවන ගේ ගත මිදේවා ජලාමන සංඛ්‍යාත නිවලින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්විතේ මොහොතකට දීපත් කරලා මේ සම්බන්ධ සත්‍යධර්මයේ ශ්‍රවණය කරද්දී අවරස්මින් ආරක්ෂා වෙලා මේ සත්‍යධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාවුනේ මේ ස්ථාන ගොනුගුණ නැගීම නිසා එවන මේ ස්ථාන ගොනුගුණ නැගීමලා ගලලා ගන්න මේ ස්ථානයට ගෙනහලා බෙදලා කරන සකස් කළා වූ යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනා අවශ්‍යපත් කරන ඒ වගේම තමන් විසින් මේ සමාධි හරිය අපරගත් අවදානයෙන් පෑදම් කළා ඒ උදෙසා අපේ වෙලා කටයුතු කළා වූ සීලම ජනී ජනයාව සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අසුතර ගංගා එයගේ දීතුල පතුලරණී පිංගී පැතිරියාමින් ඒ අධ්‍යාත්මික අභවිස්ථානයේ කිනවනගෙන් අද විදේවා ජලාමන සංඛ්‍යාත නිවලින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. එහෙමනම් පිටුදිරි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ආරාධනා කරනවා. ඒ වගේම පිටුදිරි කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අධ්‍යයනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තනිනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිළිගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත් ආශිර්වාදය ලබා ගැනීම උදෙසා සියලු දෙනා වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණවගේ සූවිසි අනන්ත